තෙරුවන් සරණයි. අපි නිවන් මඟ දීර්ඝ කාලයක් ඔස්සේ ඔබට දිගින් දිගට කරුණු පැහැදිලි කරමින් පාදමින් ආවා. හැබැයි අපිට ඕන උනේ ප්‍රායෝගිකව අවංකවම මේ මඟ යමින් කටයුතු කරන එයාට අත්වලක්වන්නට. බොහෝ අයට මේ කාලය තුල මේ නිවන් මඟ කියලා නොදන්නා කමට කරන කටයුතු වලින් ඇත්තටම ඒ අයගේ අනාවබෝධය නිසා දුකටමයි වැටෙන්නේ. පෙරහීමකට ලක් වෙනවා. අපි බොහෝ දීර්ඝ කාලයක් මේ සමතේ වඩමින් ඒ සමත ලෞකික සමාධිය වලට හිත තබමින් ඒ ධ්‍යාන පසුපස හඹා යමින් සමාධි තුළ කල් ගත කරා. එහි අවසානයේ එහි තවත් කල යුත්තක් නැති තැනට පැමිණියේ අප විපස්සනාවට සිත යොමු කළා. ඇත්තටම කියනවා නම් අති දීර්ඝ කාලයක් අපි සමතේ තුළ සමාධිමත් සිතින් කාලය ගත කරා. නමුත් අපට ධර්මයේ ගැන දැනුමක් වැටහීමක් ඒ වෙනකොට තිබුණේ නැහැ. නමුත් මේ පසු කාලීනව මේ සමාධිය තුළ අපි දිගින් දිගට ඔබට මේ කෙසේනම් ඔබ විශ්වාස කරයිද නැද්ද? ඒක ඔබේ කාරණයක්. නමුත් අප ප්‍රායෝගිකවම අවංකවම පැවසිය යුතු දේ පැවසිය යුතුයි. හරි හෝ වේවා වැරදි හෝ වේවා. සිද්ධ වුණු සිදුවීම් ඒ අත්දැකීම් ඔබට ඉදිරිපත් කරන්න අප ඇත්තටම අපිට අවශ්‍යතාවයක් නැහැ කිසිවක් සංගවන්න. අපි ඇත්තටම මේ සිත තුළින් මේ කම්සපේ පස කළා. ඒ භාවනාවට යොමු වෙලා ආරාණගතව හුදකලා ඒ සමතේ වඩමින් අපි ගත කළේ අපි හේවේ නිවන. අපි බැලුවේ අපි නිවන් මාර්ගට කටයුතු කරේ. අපි නිවන් දකින්න උත්සාහ කරේ. නමුත් අපි අති දීර්ඝ කාලයක් අපි ආස්වාස ප්‍රස්වාස භාවනාව ආනාපාන සතිය හොඳින් වැටුවා. උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත මේ අල්ලමින් කටයුතු කරා. අපි බොහෝ නිවන් මඟට අපි නිවන කියලා හිතුවේ ඇත්තටම විතක්ක ਵਿਚාර පිසුක ඒකාග්‍රතාව කියන මේ කාරණා මේ ධර්ම කාරණා පව ඇත්තටම මේ ප්‍රායෝගිකව කටයුතු කරනකොට අපිට හිතේ අපි નિરાයාසයෙන්ම ඇදී යනවා. සමතේ තුළ નિરાයාසයෙන්ම ඇදී යනවා. ඉතින් සමාධිය කියලා අපි සමාධිය හේවුවා. අපි සීලය හේවුවා. අපි කාලයක් සීලය ගැන ගොඩක් කටයුතු කරා. සීලයට හිත තබාගෙන සීලය නියැලුණා. පසු අපිට වැටහුණා නෑ අපි සමාධියම සිත හදා ගන්නවා. ඊට පස්සේ අපි ඒ වෙනුවෙන් වෙහෙසුණා. සීල සමාධි ප්‍රඥා මේ මග අපි තසා තිබුණා. ඒ නිසා ඒ කටයුතු කරා. අපි බොහෝ දාන කටයුතු වලට සහභාගී වුණා. ඔබ විශ්වාස කරත් නොකළත් මේ කතා කරන පුජ්‍යල භාවයෙන් ගන්න එක නෙමෙයි. නමුත් අපි සම්මතය තුළ ඔබට කතා කරන්නේ. අපි සෑම පොසොන් එකටම කැම්ප් පාසල් 810 දාන දුන්නා. මේ සත්‍යමයි කියන්නේ. විහාර විහාරස්ථානවල නොඑක ආකාරයේ කටයුතු කරා.
හැකිය හැම දෙයක්ම හැම අයුරින්ම ලැබෙන හැම අවස්ථාවෙම ධර්මයට යොමු වුණා කටයුතු කළා. අපි බොහෝ මුල් කාලේ බොහෝ ධර්ම ශ්‍රවණය කරේ. නමුත් අපිට අසන්න ලැබුණේ සූත්‍ර ජාතක ඒවැ කතා වස්තු. අපි අපි බොහෝ දේ ඉගෙන ගත්තා. නැහැ කියන්නේ නැහැ. ඉතින් අපි දීර්ඝ කාලයක් අපි දන්නවා ඔබත් දන්නවා 1970 ගණන් දශකේ 80 දශකේ 90 දශකේ 90 දශකයේ විශේෂයෙන්ම අපි මැදිවියක අපි නවයෝන් විය ගත කරන කාලේ අපට කිසිදා අමතක වෙන්නේ නැහැ. ඒ සමුදය තුළ කතා කරන දේ ගැන වැඩිය මේ මොහොතේ වැඩිය ගැටීමට ඇලීමට යන්න එපා. මේ කතා කරන්නේ අපිට සත්‍ය දේ පවසන්න ඕන නිසා. අපි ඒ නිසා ඒ විදිහටම කතාව කියනවා. නමුත් කුමක්ද සිද්ධ වුනේ? ඔබට අපි වරක පැවසුවා. ඔබේ දේශනය අසා ඇති. අපි හිත තැබුවා මේ හිස් කරන්නට සමාධියට. අපි ආස්වාස ප්‍රාස්වාස ගෙවි යන තැනට ගියා. අපේ හුස්ම නොදැනෙන තැනට ගියා. මුලින් විවිධාකාර දේ කතා කිරීමට තියෙනවා. ඒ සියල්ල සංකතයි. සියල්ල මායාවන් සකස් වුණු දේවල්. ආකාශය කියලා ආකාශයේ හිත තබාගෙන මේ ආකාසඤ්ඤායතන කියලා එහෙමත් කටයුතු කරා. විඥානායතන කියලා ඒ මුකුත් නැහැ කියලා අපි බොහෝ උදේ සිට සවස් වෙනකම් අපි මේ පරයන්කේ අපි ඔය ආකාශ සංඥාව තියාගෙන ඉඳලා තියෙනවා. අපි ආකාශ සංඥාවෙන් මිදිලා ඔය විඥාන සංඥාව තියාගෙන ඉඳලා තියෙනවා. සුරාබෝ වෙනකම් කුසට ආහාරක් අපිට ඒ ගැන අදහසක් තිබුණේ නැහැ. ඇත්තට මේ තුල ඉන්නකොට එහෙම මුකුත් වෙන්නේ නැහැ. සංඥාව තුලමයි ඉන්නේ. සංඥා සූම් වෙවි යනවා. සුකුම් වෙවි යනවා. පාවීමක් තමයි තියෙන්නේ. ඉතින් අපි විඥානයේ මේක දැනෙන මේ අන්ධකාරය තුල මහා අන්ධකාරයකට වැටිලා මේකේ මොකද්දෝ දැනීමක් තුලම හිර වෙලා හිටියා. මහා අන්ධකාරයේම දැනෙන ස්වභාවයක හිටියා. ඒකට වෙලා ඔහේ හිටියා. අපිට නිවනක් හම්බුනේ නැහැ. ගැටලුව තිබුණේ ඒකයි. අපි හිතුවා මේ පාත් එක ඔස්සේ යනකොට මේ විඥානායතන ආකින්ඥායතන නසන්න නසඤ්ඤායතන යනකොට මේ නිවන හම්බ වෙයි කියලා අවසානයේ. නමුත් අපි පාවෙනක විතරයි උනේ. එක් දිනක් නොසිතූ අයුරින් අපි සීමුර්ජා වූාද කුමක් වූාද විශාල හානියකට ලක් වුණා. ඒ ගැන මම දිගින් දිගට කියන්න යන්නේ. විශාල කරදරයකට ලක් වුණා. ඒ තුල ශරීර ධාතුව තුළ යම් පිරිහීමකට ලක් වුණා. ඒ කුමන වචනේ කිව්වත් එදින බෝධිනාගල උදෑසනම පෙර පරිදිම පහළ ශාලාවේ බුදු පිළිමේ අභියස මා භාවනා පරයන්ක වාඩි වුණා. කෙවි ගිය කාලය ගැන වැටහීමක් නැහැ. නමුත් විශාල දෙයක් ඔබට සිදුවීමක් සිදු වුණා. එයයි මම සමතේ වැඩිම සම්පූර්ණයෙන්ම පසකලා දාන්න මේ 2009 වසරේ හේතු වූයේ. ඒ තුල මහා අමුතුම ස්වභාවයකට මනසට දැනීමක් ආවා.
ඒ සමාධියෙන් ගිලි වුණාට පසු ශරීර ධාතුව තුළ මේ කතාව දිගින් දිගට කියන්න උත්සාහ කරන්නේ දීර්ඝ කතාවක් තියෙනවා. ඒක පිරීමේ ස්වභාවයක් බව වඩාට වුණා. සියල්ල ශුන්‍ය වීගෙන යනවා. ඒ අරූප ධ්‍යාන ලැබෙනවා. ඒක සත්‍යයි. හැබැයි ඒ ධර්මය ගැන නොදත් කෙනෙක් භාවනා කරන එක අතිශයින්ම හාස්‍යයක් වගේ. මුලාවක්, රැවටීමක් වෙන්න පුළුවන්. ඒ නිවන් මඟ නෙමෙයි. පැහැදිලිවම නිවන් මඟ නෙමෙයි. ඔබ කරදරේ වැටෙනවා නියතයි. ඔබ සමාධිය හොයාගෙන යන්නේ. ඔය නිවන නන්නෝයි. නිවන ඔය නෙවෙයි. ඔය පාත් එක නිවන නෙවෙයි. හැබැයි පසුව 2009 වසරේ පසුව මම බොහෝසේ ඒ සමතේ වඩන ඒ මාවතෙන් ඉවත් වී මම ධර්මයේ සාන ගත්තා. ධර්මයේ නොදන්න කම නේද මේ මම හිරුණේ කියලා තේරුණා. අතරම බොහෝ භික්ෂුන් වහන්සේලාගේ අසුරු කරත් මේ කාරණා ගැන විමසුවත් ඇත්තටම වුන් කියා සිටියේත් සමාධියම තමයි. ඒ යුගවලත් ඉස්මතු වෙලා තිබුණෙත් නැහැ. ඒත් ගැටලුවක්. විශේෂයෙන්ම 80 දශකයේ 90 දශකයේ. ඉතින් ඒ නිසාම වෙන දෙයක් අපි දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි මෙන්න මේ සිද්ධියෙන් පස්සේ අපි හිතේ වෙන දෙයක් හෙව්වෙත් නැහැ. ඇත්තටම අපිට කාලේ අපි හිතුවා අපේ ජීවිත කාලය ගෙවෙන්න කලින් මේ පුංචි කාලේ ඉවර වෙන්න කලින් අපි හිතුවා අපි නිවන් දකින්න ඕන කියලා. ඒසත් දැඩි වීර්යයක් අරගෙන අපි භාවනාවට මෙව වුණා. අපි සමතේම වැඩුවා. ඒ වැරදුන තැන. හැබැයි 2009 මේ කියන දිනෙන් පසු මහා විප්ලවයක් මහා පෙරලියක් සිද්ධ වුණා. ඒ පෙරලිය තමයි සම්පූර්ණයෙන්ම සමතේ පසකලා ධර්මයේ සොයන්න ගත්ත එක. ඒ අනුව තමයි අපි ධර්මයේ සෙව්වේ. රෑ දවල් නොබලා නිදි වරාගෙන මහා වීරයකින් අපි කටයුතු කළා. පොත් ගොඩ ගසාගෙන කියවුවා. තේනුකාවේ චන්ද්‍රවිමල හාමුදුරන්ගේ සියලුම පොත් කියවුවා කිව්වොත් නිවැරදි. සොයා කියවුවා. ඒ පොකුණු විට ඒ උන්වහන්සේ වැඩ සිටි විහාරස්ථානට ගොස් ඒ සියලු පොත් ඒකරාශී කරගෙන උන්වහන්සේලා සමග සාකච්ඡා කරලා සියලුම දේ කියවන්න ගත්තා. ඒ විදර්ශනා භාවනා ඇතුළු ඒ අභිධර්ම පොත් සියල්ලම පරිහරණය කරන්න ගත්තා. හැම දෙයක්ම එකින් එක බලන්න ගත්තා. මොනවාද මේ රූප මොනවාද මේ නාම මොනවාද නාම රූප පරිච්ඡේදය කියන්නේ කියලා අපි දැනගෙන හිටියෙත් නෑ එතකොට. නමුත් අපි එකින් එක හොයන්න ගත්තා. ත්‍රිලක්ෂණ වලින් පටන්ගෙන චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගය පටිච්ච සමුප්පාද පීර යමින් ගිහින් ඒ සතර සතිපට්ඨානෙ සොයාගත්තා. අතරම ධර්ම මහා විශාල අධ්‍යයනයක් කරනවා නම් කාලයක් ගත කරමින් අධ්‍යයනය කරන්න තියෙනවා. රූප කලාප හැදෙන හැටි, චිත්ත වීති හැදෙන හැටි, මේවා ගැන ලොකු දීර්ඝ පැහැදිලි කිරීම් කළා තියෙනවා. ඊට බලංගොඩ හාමුදුරන්ගේ පොත්, රේණුකා චන්ද්‍රවල හාමුදුරන්ගේ පොත්, පාතක සෝරතන හාමුදුරන්ගේ පොත්, මේ වගේ අපි මේ දීර්ඝ කාලයක් අපි නොකියපු පොත් නැති ගානයි. නම් වශයෙන් කියන්නේ කිව්වොත් ගොඩාක් කියවෙයි. දැනට ලියලා තියෙන පොත් සොය කියන්න ගත්තා. ඒ වෙනකොට තිබුණු පොත් සොය කියන්න ගත්තා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානට ගිහිල්ලා ඒ තුල තියෙන පොත් එකින් එක අරගෙන කියවන්න ගත්තා. පාලිය අවබෝධයක් නොතිබුණත් ඒ සිංහල පරිවර්තන බල හොය කියවන්න ගත්තා. හැම දෙයකම තියෙන දේ සොයන්න ගත්තා. මේ නිසාම අපට දර්ශනය හමු වුණා. බොහෝ තැන්වලට ඒ කාලේ ධර්මයේ සොයාගෙන යන කාලේ 80 දශකයේ 90 දශකයේදී විශේෂයෙන් 90 දශකයේ විශාල වශයෙන් ආරාණවල සොයා යමි භාවනාවට කටයුතු කරන්න හොයමි. ඔය කලිදිය පොකුණු ආරාණේ මිහින්තලේ එතකොට ලබුණරුව ආරාණේ පසු කාලීන මෑත කාලීන
ඒ වගේම ඊට පෙර මේ බෝධිනාගල, කලුගල, තලගල, එතකොට අම්පාරේ බුද්ධංගල ආරාණේ, එතකොට නොකිය මේ වවුනියා මුලතිවර පව අපේ ගිරිහඬු සෑය පවා වැඩ සිටියා. මේවා ඉතින් තෙර පුතාභය ආරාමයේ, වැල්ලවාය පැත්තේ ආරාම කීපයකම වැඩ සිටියා. ඇත්තටම ගිහියෙක් වුණත් මහා විශාල වෙහසක් දැරුවා මේ මගට. පැවිදි වෙන අරමුණින් තමයි දිගටම කටයුතු කරේ. නමුත් මේ 2009 මෙන්න මේ සිද්ධිය ඇත්තටම මේ නොයෙක් හේතු නිසා පැවිදි වීමට වඩා නිවනම සොයපු නිසා ඒ පැත්තට තමයි හිත යොමු වුනේ. අපි දැක්ක බොහෝ විහාරස්ථානවල හිර වෙලා ඉන්නවා. ඉතින් භික්ෂුන් වහන්සේලාව ප්‍රකාශ කරනවා, පොඩි ආමතුරු අපිට කියනවා. ඉතින් අපිට තේරෙනවා නෑ මේක අවශ්‍යයි, මේක නිදහසේ මේ මාවත් සොයාගෙන යන්න. අපි මීතිරිගල ඒ වගේම කදපොඩ හරහානේ මේ ගොඩක් තැන්වල අපි මේ විදිහට කටයුතු කරා. මේ පසු කාලීනව මේ 2009න් පස්සේ අතරම මේ ධර්මය අවබෝධ වීගෙන එනකොට ධර්මකාරණ ධම්මට්ටි ඥානෙ පරතෝഘോഷය හැදීගෙන එනකොට ඒ ශ්‍රුතවත් ආර්ය භාවයේ ගොඩනැගීගෙන එනකොට ගොඩාක් අපි දුර ඇවිල්ලා පැටලිලා දුර ගොඩාක් අපි කාලෙ ගෙවලා. නමුත් අපිට බොහොම කෙටි කාලයක් ඇතුළත අපේ මතකයේ හැටියට වසරක් පමණ කාලයක් ඇතුළත මහා විශාල ධර්මයේ කියන්නේ කුමක්ද? බුදුන් වහන්සේ දේශනා කළ කුමක්ද? ත්‍රිපිටක පොත් වහන්සේලා අරගෙන කියවන තැනට ආවා. එතනට ආවේ ටිකෙන් ටික පසු කාලේන. මුලින් අර පරිවර්තන කියව ගියේ. පස්සේ හිමීට දැනෙන්න ගත්ත මේ මොනවද මේ කියන්නේ? මොකද්ද මේ සූත්‍රය? මේ සූත්‍රය කොතනද තියෙන්නේ? ඉතින් කේවට්ට සූත්‍රය, ප්‍රථම නිබ්බාන සූත්‍රය එහෙම හම්බ වෙනකොට අතරම ගොඩක් පසු කාලේන. අතරම මහා දියුණුවකට ආවා. මේ සූත්‍ර සමහර ඒවා අපි සමහරකට 50 වාරයක් 100 වාරයක් හොයනවා ඇති කියලා ඇති. බලලා ඇති. එක තැන්වල එක විදිහට තියෙන සූත්‍ර පිටක හොය බලන්න ගත්තා. සංයුත්ත නිකාය 4, සංයුත්ත නිකාය 2, එක මජ්ක්‍ධිම නිකාය 1, 2, 3 මේ පොත් ඉතාම වැදගත්. මේ ත්‍රිපිටක ඉතාම බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන ඉතාම වැදගත්. ඒව අපිට බලන්න පුළුවන්. ඒව ඇත්තටම අද අපි පරිවර්තනත් අපි මේ පරිවර්තනය කරපු සිංහල පරිවර්තනය කියවුවට අපිට දැන් පාලි වචනේ තැයෙනකොටම තේරෙනවා. ඒ පාලි වචනේ අපි පාලි ඒ පැත්තේ අපි ඒ මහා දීර්ඝ අධ්‍යයනය නොකලත් අපිට මේ පාලි වචනේ කියනකොට දහම මේ බුදුන් වහන්සේ දෙන්න පණිවිඩය දැනෙනවා දැන්. දැනෙනවා අපි මේ උපාදානස්කන්ධයේ මේ ඔක්සේරම හොඳින් මේවා විශ්ලේෂණාත්මකව බලමින් ගිහිලා අපි මේක ඊට පස්සේ අපේ සිත පැත්තෙන් ප්‍රායෝගික පැත්තෙන් හොයන්න ගත්තා. විශේෂයෙන්ම 2009න් පස්සේ සිතෙන් මිදෙන මේ සිතට එන අරමුණු දකින්න හැටි, ඒ අරමුණු දකිමින් මිදෙන හැටි, මේ යෝනිසම් අපි හැමදෙස්සෙම මේකේ දෙපැත්තක් දැක්කා. අපි දැක්කා මේ සමතේ තුලක් තියෙනවා මේ, ඒ වගේම විපස්සනා පැත්තෙත් තියෙනවා. ලෝකෝත්තර භූමිය, ලෞකික භූමිය දෙපැත්තෙම එකම මේ ආරෂ්ඨාංග මාර්ග දෙවන් වදාමි. ඒතකොට දෙපැත්තෙම තියෙනවා, පේනවා. බුදුන් වහන්සේත් එහෙම දේශනා කරනවා. මහණෙනි මම පෘථග්ජන භූමියේ යමක් කියයිද ලෝකෝත්තර භූමියට අසත්‍යක් කියන එක. ඒ බුදුන් වහන්සේම දේශනා කරනවා. ඔබට පෙන්වන්න පුළුවන්. ඒ සූත්‍ර දේශනා අරගෙන පෙන්වන්න පුළුවන්. අපි මින් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඔබට ඒ සූත්‍ර පිටකේ ඒ සංයුත නිකාය අපි ගත්තොත් 4, 1, 2, 3 ඒ පොත්වල තියෙන කාරණා. ඒ පොත්වල තියෙන සූත්‍ර ඒවා ඒ විදිහටම ඔබත් එක්ක සාකච්ඡා කරන්න. බුදුන් වහන්සේ මේ පණිවිඩය දෙන්නේ. ඒක පෙන්වන්න. ඒ බුදුන් වහන්සේ දෙන පණිවිඩයම පෙන්වන්න. අපි බලාපොරොත්තු වෙනවා. දීර්ඝ ප්‍රමාණයක් තියෙනවා. නමුත් අවශ්‍ය කරන වැදගත්ම කාරණා අරගෙන අපි බලාපොරොත්තු වෙනවා. ඒ පොත් වල තියෙන මාතෘකා සහිතව කෙටි පැහැදිලි කිරීම, දීර්ඝ පැහැදිලි කිරීම අවශ්‍ය තැන්වල ඒවත් එක්ක සාකච්ඡා කරන්න.
අපි සාකච්ඡා කරන්නේ ඔබට ඒවැය තියෙන කාරණා ඉගෙනීමම නෙවෙයි. අපි මේ ධර්මය පෙන්වන්න උත්සාහ කරන්නේ. සිත ධර්මයේ තියෙන පොත්වල නෙමෙයි, පිටකේ නෙමෙයි. ධර්මයේ තියෙන වික්ෂුන් වහන්සේලා ගාවත් නෙමෙයි. ධර්මයේ තියෙන තමන්ගේම සිත තුලයි. තමන්ගේම සිතේ මිදෙන තැන ධර්මයේ තියෙන්නේ. තමන්ගේම සිත තුළින් ධර්මය දකින්න ඕනි. ධර්මයේ බාහිර නැහැ. ධර්මයේ තමාගේම සිතින් මිදීම තුළයි තියෙන්නේ. මිදෙන මගයි තියෙන්නේ. සිත දිහා බලමින් සිතෙන් දකිමින් මිදිමින් යන ගමනක් තමයි ධර්ම මාර්ගය. මෙතනදී සමතය කියන්නේ පොඩි කොටසක් ඇත්තටම. ඒක අවශ්‍යයි. භාවනා ඕනේ නැහැ කියලා කියනකොට මේ කවුරු කොහොම කිව්වත් ඒ අය අතරම බුදුන් වහන්සේ පවා කියනවානේ මා කිව්වයි කිව්වත් මහණෙනි ඒක පිළිගන්න එපා කියලා. කලාවේව සූත්‍රයේම තියෙනවානේ. ඉතින් ඔබට මේ දැන් ඉන්න වික්ෂුන් වහන්සේලාට කොටු වෙන්න යන්නත් එපා. කාටවත් මේ අපිටවත් කොටු වෙන්න එපා. එතකොට ඔබගේ මනස තුළ ඔබට අවශ්‍ය කරන කාරණාව ඔබටම සකස් කරගන්න බැරි වෙන්න පුළුවන්. කෙනෙක් සමහර විට කොටු වුණාම ඒ කෙනාගේ මතේ ඒ කෙනාගේ ඇලුණු ඒ කෙනා උපාදාන කරගත්ත තැන් හැමතැනම අපිට පේනවා. හැම කෙනෙක් ගාවම තියෙනවා. ඉතින් එම අද දිනු වික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරන නැහැ කියන්නේ නැහැ. උන්වහන්සේලාට අපි ගරු කරනවා. නමුත් ඔබ පරිස්සම් විය යුතුමයි. එසේමයි ඔබ පරිස්සම් විය යුතුමයි. විශේෂයෙන්ම අපේ ගිරිපොත්ජ ඥානන්ත හාමුදුරන්ගේ දේශනා මුල් යුගයේදී ඔහු නිවන් දකින්න කතා කරත් මෑත කාලේ ඔහු මේ භවයේ පතන තැනකට ඇවිල්ලා උන්වහන්සේ ඒ වගේ ස්වභාව වලට ඉර වෙනවා. ඉතින් අපි එතනට කොටු වෙන්න අවශ්‍ය නැහැ. අපිට නිවන් දකින්න පුළුවන්. කෙනෙකුට සමහර විට මේ නිවැරදිව මාර්ගය ඇවිල්ලා හිර වෙන්න පුළුවන්. දිනු වික්ෂුන් වහන්සේලාටත් එහෙම වෙනවා. අපි මේ ලොකුවට ඉහිලින් තිබ්බයි කියලා එහෙම මේකේ ලොකු කතා නැහැ. මේකේ තියෙන්නේ දුකින් මිදෙන කතාවක්. ඒ තුල ධර්මයේනුත් අවසානයේදී ඔබ අත්හරින්න ඕනේ. කුල්ලපමංගෝ දේසිස්සාමි කියනකොට නොගහනත්තාය නිස්සරණත්තාය කියනකොට මේක අල්ල ගන්න කොතනින්වත් බෑ. ඔබ අල්ලගත්තොත් කොතනින් හරි ඒක සර්පයා වලිගෙන් ඇල්ලුවා වගේ දෂ්ට කරයි. වරදීවි. ඉතින් මේ පරයය බොහොම පරිස්සමින් නිවැරදිව ඔබට ඉදිරිපත් කළ යුතු වෙනවා. මේක ඇත්තටම මේ තුල තියෙන්නේ මේ සිතින් මිදුණු තැන ඇත්තටම ඊටහම පිළිවෙලට ඔබ දකින්න ඔබ එන්නේ මග හැමතිස්සෙම ඔබගේ කටයුතු කරනකොටම ඔබගේ සිත දකින්න. ඔබට ඒ උපදේශ දෙන්න ඕනි. ඇත්තටම මේ ට්‍රැඩිෂනල් බුද්දිසම් අපි සංස්කෘතියක් තුළ ඉන්නවා. නමුත් ඒ නිවන නෙමෙයි. නිවන් මාර්ග ප්‍රැක්ටිකලි බුද්දිසම් ඔබ විසින් ඔබගේ සිතෙන් මිදෙන ප්‍රතිපදාවක් තුළයි තියෙන්නේ. ප්‍රතිපදාවේ මාපු දන්නෝ වෙති කියන තැනට එන්න ඕනි. ඒකයි ඇත්ත. තලින් මලින් මාපු දන්නෝ නොවෙති. ඒක ඉතින් බුදුන් වහන්සේගේ වචනය. ඉතින් අපි ධර්මයේ තුල මේවා වචන පස්සේ යෑමෙන් කිසිම පළක් නැහැ. ඒවා සිතුවිලි. නමුත් ඒ සිතුවිලි ලෞකික භූමියට අයිති වෙන්නේ. අතර ඔබට මේ පේන ලෝකයේ මායාව ඔබට මායාව දකින්න ඔබ දකින්න ඔබගේ මනස නිදහස් කරන්න ඕනේ. මනස හිර වෙලා තියෙන්නේ හැමතැනම. ඔබගේ සිත ඔබ අධ්‍යයනය කරන්න. ඔබගේ සිත ඔබ අතරම මේ අවබෝධයක් නැතුව අපි අර අවිද්‍යාව ගන්න අන්ධකාරේ මිත්‍යා දිට්ඨිය තුල හිර වෙලා අර අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ මැරෙනවා වගේ මැරෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. නමුත් කෙනෙක් වීරයක් අරගෙන උත්සාහ කළා මේ සත්‍ය හොයාගන්න ගියොත් එයාට හම්බ වෙනවා. මේ ලෝකේ පරම සත්‍යයක් තියෙනවා. සමහරවිට ඔබට ඕන කෙනෙක් කියත හැකි ඔබ මරණයන් පස්සේ දිව්‍ය ලෝක යනවා, අර යනවා, මේ යනවා කියලා. ඔය නිරේට යනවා කියලා. හරි ඕන දෙයක් කියත හැකි. නමුත් මේ පරම සත්‍ය ඔබගේ සිත තුළින් ඔබ දකිමින් මිදමින් යනකොට ඔය සියල්ලම සංස්කාර ඔය සියල්ලම සකස් වුණු දේවල් මනස තුළ මායා ලෝකෙට අයිති ඒවා. විඥාන මායාවේ අයිති ඒවා. විඥාන මායාවේ මායාකරු මවන ඒවා. ඒකකවත් ඔබට හරයක් නැති බව දැනේ.
ඔබ විසින්ම සත්‍ය දැකගත යුතු වෙනවා. එයයි විය යුත්තේ. කවුරුන් කෙසේ කිව්වත් ඒ පළක් නැහැ. මේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි, සාන්දිටික වෙන්න ඕනි ධර්මයක් මේක. සාන්දිටිකෝ අකාලිකෝ ඒපස්සිකෝ උපනයිකෝ පච්චුප්පන්නං චේ ධම්මා කියලා කියන්නේ ඒකයි. මේ සාන්දිටික වෙන්න ඕනි මේ ධර්මයේ. ඔබට සාන්දිටික වෙනවා. ඔබට මේක අවබෝධ වෙනවා. ඔබ සියලු දුකෙන් මිදෙනවා. ඒකාන්තයි. ඔබ නිවන් දකිනවා. ඒකාන්තයි. ඔබ සුගති පරායන වෙනවා. ඒකාන්තයි. ඔබට කිසිදු බයක් සැකක් ඇති වෙන හේතු නැහැ. විචිකිච්ඡාවක් සැකයක් ඇති නැහැ. සියල්ල මිදෙනවා. අතරම ඔබ සෝවාන් වෙන්නේ ඔබ සමාජය තුළ තියෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියලා. නමුත් ඒව පසුපස යෑමෙන් කිසිම පළක් වෙන්නේ නැහැ. ඔබ සිතේ මිදෙන මගමයි ආයතු වෙන්නේ. නමුත් ඒ කතා කරන සෝවාන් කියන තැන අතර පුජ්‍යලයා නැති වෙනවා. පුජ්‍යල භාවයේ දකින්න ලැබෙන්නේ නැහැ. ආත්ම තණ්හා ආත්මය කියන තැන ඔබට ආත්ම සංඥාව කියන එක ඔබ හඳුනා ගන්න ඕනි. මේ කොහොමද හැදෙන්නේ? නාමය කොහොමද හැදෙන්නේ? සිතක් කොහොමද හැදෙන්නේ? ඒතර බාහිරයක් හමු වෙන්නේ නැහැ. බාහිරය ඇත්තටම මිදෙනවා. බාහිරෙත් අතර මේකේ පරම සත්‍ය අති ගාම්භීර වගේම අති සියුම්. ඒ දකින්න කෙනාට දකින්න ලැබෙනවා. මේ මාර්ග ආපු කෙනාට දකින්න ලැබෙනවා. අතර මේක කිසිම තැනක හිර වෙන්න යන්න එපා. සමහර වෙලාවට අපිට මේ මනස විසිරෙන වෙලාවට සමතය අවශ්‍ය වෙනවා. ඒ වෙලාවට සමතය ගන්න භාවිතා කරන්න. නිමිත්තකට හිත තියලා සිත තැම්පත් කරගන්න. ඒ සමාධිමත් සිත අවශ්‍යයි. අපි නෑ කියන්නේ නෑ. ඒ සමාධිමත් සිත අවශ්‍යයි. නමුත් ඒකම නෙමේ නිවන. ඒක පොඩි දෙයක් විතරයි. ඒක මේකට ඕනි කරන එක පාත් එකක්. මේ පාත් එකට ඕනි කරන එක සාධකයක් විතරයි. ඒක ලොකුමටම දකින්න එපා. ඒක ඇති වෙනව නැති වෙනව ඒකත් පවතින්නේ නැහැ. මේ අනිමිත්ත සමාධියම හඳුනා ගන්න ඕනි. ඒ තමයි වැදගත් වෙන්නේ. විපස්සනා. ඒ කියන්නේ මේ සිත දකිමින් මිදෙන එක. සිත හැදෙන හැටි දකින්න ඕනි. සිත හඳුනා ගන්න ඕනි කොහොමද හැදෙන්නේ කියලා. නාමය හඳුනා ගන්න ඕනි. ඉතින් නාමය හැදෙන හැටි තමයි අපි දිගින් දිගට පැහැදිලි කරගෙන ආවේ මුල් අවස්ථාවවලදී. ඒ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව විශේෂයෙන්ම නාමය හැදෙන හැටි පෙන්නන්නේ. ඊට පස්සේ කායानुපස්සනාව කාය කියන එකේ ඇත්තටම හරසුන් ස්වභාවය තමයි ඇත්තටම පේන්නේ. විනය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සාන කියන තැනට තමයි යන්නේ. ලෝකයෙන් මිදෙන තැනටයි යන්නේ. කායानुපස්සනාව වඩන්න ඕනේ නුවණ ඇතුවයි. ඉතින් මේවා හරි මේ වැරදි තැනින් තමයි ගොඩක් වෙලාවට සමාජය තුළ තියෙන බහුලී කතා වෙලා. නමුත් බොහොම අල්පේච්ඡ කතා වෙලා තියෙනවා. බොහොම මේ පරම සත්‍ය කියන එක බොහොම නැතුව නෙවෙයි. නමුත් ඒක එලිපිට පේන්නේ නැති ස්වභාවයටයි තියෙන්නේ. නමුත් දැන් ගොඩක් වෙලාවට මේ ඉස්මතු වීගෙන එනවා. දැන් ගොඩක් අය එහෙම හොයන හින්දාම හමු වෙන ඒවා තියෙනවා. දැන් අපි භික්ෂුන් වහන්සේලා පවා විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය YouTube වගේ ඒවා තියෙන ධර්ම දේශනාවල සවන් දෙනවා. බොහෝ අය තමන්ගේ අත්දැකීම් සහිතව ඒවා දානවා. ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඒවත් තියෙනවා ප්‍රසිද්ධියට වැඩ කටයුතු කරන ඒවා. ඒක නම් හරියන්නේ නැහැ. ඒ තුළ පිරිහීමක් තියෙන්නේ. ඉතින් රැල්ලට යන්නත් එපා. රැල්ල තුළ තියෙන පිරිහීමක්. අපි සමාජයේ ඔය ගොඩක් කතා කරා. අපි දේශනා ඔබ ආන්න ගොඩාක් ඒවා ගැන අපි කතා කරලා තියෙනවා. ඉතින් මේ නිවැරදිව මඟ තෝරගන්න ඕනි. මේ මඟ ඇත්තටම ඔබට හමු වෙනවා. ඇත්තටම ඔබ නිවන් දකිනවා. ඒක සැරින් සැරේට ඔබට පැහැදිලි කරනවා. අතරම සැකයක් මොකුත් තියාගන්න නැතුවම බහින්න. මේ පරම සත්‍ය ඇත්තම හොයන්න, සත්‍ය හොයන්න. සත්‍ය හොයනකොට තමයි අතරම මේ සියල්ලම ඔබට හමු වෙන්නේ. නිවන කියලා කිව්වට අපි නිවන කියලා දෙයක්වත් නැහැනේ. අපි නිවන් දකින්න මඟ තිබ්බට හිතට ඒක දැන් සංඥාවක් විතරයි. මේකේ සත්‍යම වචනය වෙන්න ඕනි සත්‍ය හොයන එකමයි. අපි පරම සත්‍ය තමයි හොයන්න ඕනි. මේ ලෝකේ හැම දෙයකම පරම සත්‍යයක් තියෙනවා. අන්න ඒක අපි හොයන්න ඕනි. ඇත්තටම අපි මොකක් හම්බුණත් ඒක මේ කියලා හිතන්නත් හොඳ නැහැ. මොකද අපි ඒත් රැවටෙන්න පුළුවන්. ඇත්තටම හිත දකිමින් මිදලා තමන්ගේ හිතට ප්‍රත්‍යක්ෂතාවයක් එනකොට අන්න ඒක තමයි වෙන්න ඕනි. ඒ තමයි සාන්දිටික. ඒ තමයි සාන්දිටික ධර්මය. මේක තුළ ඇත්තටම ලෝකයේ මිදෙන ස්වභාවයට හිත තියන්න ඕනි. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් ලෝකෙම ජයගෙන ලෝක විදූ කියනකොට ඒ ත්‍රිලෝකනාථ
සම්මා කියනකොට ඒ වචනවල තියෙනවා ඒ තේරුම. ඇත්තටම මේ දකින්න දේ මායාවක් කියන එක. අපි එහෙම කිව්වට නෙමෙයි තේරෙන්නේ. අර සිත හැදෙන හැටි පේනකොට සිතෙන් තමයි දෙයක් හැදෙන්නේ. ඒක දකිනකොට දකින්න දේ මායාවක් බව වෙනවා. බාහිර ඇත්ත වෙන්නේ නැහැ. මේ සිත තුළ තමයි විඥානය සකස් වෙන්නේ. ඒකට අන්ත දෙකක් තියෙනවා. අතර භෞතික න්‍යායත් අතර සමහර වෙලාවට වැදගත් වෙනවා. මොකද මේ අනිත්‍ය ස්වභාවයේ සිතක් තියෙනවා. සිතෙන් බාහිරත් තියෙන ඒ ස්වභාවයම තමයි. එකම ස්වභාවයක් ලෝකේ තියෙන්නේ. ඉතින් මේකේ අතරම ධාතු කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේකේ ධාතු කියන්නේ ශක්ති ස්වභාවය බවටම තමයි අවසානයේදී එන්නේ. සිත ක්ෂණයක් පස්සේ පවතින සිතකුත් නැහැ. ඒකේ නිරුද්ධ වෙන අනිත් එක ලෝකය කියලා එහෙම පවතින දෙයක්වත් නැහැ. ඒකත් මේ මනසෙම ඒ ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. ඉතින් ඒ බලනකොට ලෝකේ තියෙනවා නැතිනකොට නැහැ. ඉතින් ඒ අරමුණු වෙනස් වෙනකොට ලෝකේ වෙනස් වෙනවා. ලෝකේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන එකක්. කෙනාට ලෝකේ කෙනාට වෙන්නේ. එකම ලෝකේ හැමෝටම හම්බෙන්නේ නැහැ. සිතේ ලෝකේ තියෙන සලආයතන ලෝකෝ කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ ඒක තමයි ඇත්තටම කතාව. ඇත්තටම නිවන දකිනකොටත් සලආයතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනටයි එන්නේ. මේ ලෝකේ හැදෙන්නේ සලආයතනේ හැදීම නිසා අටගෙන භවය හැදෙන්නේ දෙයක් හැදෙන නිසා. භව නිරෝධෝ නිබ්බානෝ කියන්නේ දෙයක් නැති වෙන තැනමයි. ඉතින් මේ කොහොම කතා කරත් එකම පරයයක් තියෙන්නේ. නිවන් මාර්ග යන්න ඔබ නිවන් මාර්ගට වීරයක් අරගෙන අවංකවම චේතනාවෙන් මේක ඔබට හමු වෙනවා. ඔබ නිවන් දකිනවා. ඒක ඒකාන්තයි. ඔබ හරියට මේ මගට ඇවිල්ලා කටයුතු කරොත් ඔය මුකුත් ඔලුවට ගන්න එපා. මේ කාලේ පුළුවන්ද මේ ශන සම්පත්තිය තියෙනවද පාරමිතා සම්පූර්ණද ඔය මුකුත් ගන්න එපා. ඒවා මේ ලෞකිකයේ තුල තියෙන නිකන් අර මේ සංස්කාර විතරයි. ඒ කියන්නේ සිතුවිලි විතරයි. ඒවා සංකත ඒවා වැඩක් නැහැ. ඒව කිසි දෙයක් අදාළ නැහැ. ඔබ ප්‍රායෝගික පුහුණු වෙන්න. ඔබ මිසි රැකියාවක් කරනවා නම් ව්‍යාපාරයක් කරනවා නම් ඔබ මොනවා හරි කටයුතු කරන ඒව අදාළත් නැහැ. මේ බාහිරේන ඒව අදාළ නැහැ. මේ ඇවිල්ලා අභ්‍යන්තරයේ දකින්න. සිතින් මිදෙන්න. සිතින් මිද ගමන සිතේ සත්‍ය දකින්න. ඔය එදිනදා කටයුතු කොහේ හිටියත් කරනවානේ. පැවිදි වෙලා හිටියත් තියෙනවා. පැවිදි වෙලා හිටියත් ඒ නෙක්ඛම්ම සිත සෝමනස්ස නෙක්ඛම්ම සිත දෝමනස්ස ඕවා තියෙනවා. ගේ සිත සෝමනස්ස ගේ සිත දෝමනස්ස ඒ ස්වභාවම තමයි තියෙනවා. ඉතින් කැලේක හිටියත් කුරුල්ලන්ට හරි ආස හිතෙනවා. සද්දෙට හරි ඇලුම් කරන කෙනාගේ ඇලෙන සිතට ඇලෙනවා. ගැටෙන සිතට ගැටෙනවා. ශබ්දයට ගැටෙන සිතට ගැටෙනවා. ඇලෙන ගැටෙන සිත රාග දේශ මොහ තියෙනවා. අන්තවල තියෙනවා. මොකද ඒක ඒ වස්සියල නැති වෙන තැන තමයි මේ නිවන් මඟ තියෙන්නේ. උපේක්ෂාව. අනෙක්කම් සිත උපේක්ෂාවට එන්න ඕනේ. එතනින් තමයි නිවන් දොහරේ තියෙන්නේ. ඉවර වෙන්නේ. හැබැයි මේක අපි කතාවෙන් දැනුමට වැඩක් නැහැ. ඔබේ සිත තුළින් සිත මිදි යන ප්‍රායෝගිකව ඔබ යන්න ඕන ගමනක්. අතන මෙතන සමාධියක් තියෙන ඒක අනිමිත්ත සමාධිය. ඒක මුලින් ඔබට දැනෙන්නේ නැහැ. දැනුමක් තමයි තියෙන්නේ. නමුත් පසු කාලීනව ඔබට දැනෙන අතර අපිට නම් දැනෙනවා. අපි සමතේ තුළ හිටපු සමාධිය වගේම අනිමිත්ත සමාධියක් දැනෙනවා. අනිමිත්ත සමාධිය තියෙනවා. අනිමිත්ත සමාධිය ඔබට හමු වෙන්න ඕනි. ඒ හමු වුණාම තමයි ඔබගේ දියුණුව තව වැඩි වෙන්නේ. ඒ සම්දිස්ථාන ඔබට මුණ ගැහෙන්න ඕනි. ඒ අනිමිත්ත සමාධිය සිතට එන හැම සිතක්ම ඒ ශනිකව හටගෙන නිරුද්ධ වෙන ආකාරයේ දකින්න සමාධියක් හට ගන්නවා. අන්නේ සමාධිය හට ගැනීම තමයි අතර මේකේ තියෙන වැදගත්ම තැන. ඒ සිතුවිලි වලින් මිදෙනකොට තමයි ඒ ස්වභාව වලට දියුණු ප්‍රඥාවෙන් තමයි ස්වභාවයට එන්නේ. ඒ විඥානය තුළ ඉතිරෙන තාක් ඒ දියුණු ස්වභාවය හමු වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාවේ විඥානයේ මේ සිතුවිලි වල තියෙන ඒ අනිත්‍ය ස්වභාවය දකින එකම තමයි ප්‍රඥාවේ ස්වභාවය. ඒ දකින තැන තමයි ඔබ නිවනට විවර වෙන තැන. ඒ ඊටාම වැදගත්. මේ හැම සංඥාවක්ම මේ මොහොතේ ඔබ යම් ඉරියව්වකද ඉන්නේ ඒ ඉරියව්වට හිත තියන්න. ඒ ඉරියව්ව තුළ ඉන්නකොට ඔබේ සිත හැමතැනම දුවන්නේ නැහැ, විසිරෙන්නේ. ඒ කයට හිත තියෙන කය ඇත්තටම මෙතර ගන්න ගොඩක් වැදගත් මොහොතට අවදි කියන තැන. ඒ මොහොතට අවදි කියන තැන ඕනි අවදිමත් වෙන්න ඕනි මේ මොහොතට. හැබැයි ඒ නිවන නෙමෙයි. එහෙමම කියන්න බෑ. ඒ තුළ ඔබ මේ කෙලස් තියෙනවා නම් ආශ්‍රව තියෙනවා. ඒ කියන්නේ ඔබ පුරුදු වෙලා ඔබගේ පෙර තියෙන හුරුව ප්‍රතිපදාවල අවශ්‍ය වෙන ප්‍රතිපදාවක් මේ දෙයට අවශ්‍ය වෙන හේතුව තමයි ඔබගේ පුරුදු. ඔබගේ පුරුදු තමයි ආශ්‍රව කියන්නේ. ඒ කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ ඔබගේ තියෙන පුරුදු. ඒවා ඔබගෙන් එකපාර ගැලවෙන්නේ නැහැ.
ඒ තාක් ඔබ සිතුවා කියලා එහෙම මේ කෙලෙස් නැති වෙන්නේ නැහැ කියන්නේ රාග දේශ මොහ තියෙනවනේ. රාග දේශ මොහ තියෙනවා කියන්නේ ඔබ ඉන්නේ සිතුවිලි වලට බරයි. සිතුවිලි හැදෙනවා ඔබට. සිතුවිලි නැහැ කියලා හිතුවා සිතුවිලි වලට ඇලෙන්නේ නැහැ රිංගන්නේ නැහැ කියලා හිතුවත් ඒක සිතුවිල්ලක් විතරයි. ඒ ස්වභාවයට පත් වෙනකොට ඔබටම දැනෙනවා ඒ ඥානයක් එනවා ඔබට. ඒ ඥානය තුළ ඔබට එනවා ඔබ දිහා බාහිරින් ඉන්න කෙනෙක් බලන් ඉන්නවා වගේ. ඒතර ඔබ නිකන් ගසක් වගේ වෙනවා. ගසක් දිහා බලන් ඉන්නවා වගේ. ඔබගේම ක්‍රියාව නිකන් ක්‍රියාවක් විතරක් වෙනවා. ඒ කරන කෙනෙක් කරන දෙයක් එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. සියල්ලේ මිදෙන ස්වභාවයට ඔබ ඒ කියන්නේ යනවා. හරි දියුණු තරක් එතනට එනවා. ඔබගේ සිතේ මිදි යන ගමනක් මේ යන්නේ. හැබැයි මේ ගමන තුළ ඒ ගමන එහෙම යනකොට ඔබට මේ ගොඩාක් මුලින් විසිරෙනවා බාහිර මේ වෙනවා හැබැයි මේ පැවිදි වෙලා ඉන්න ගී කෙනෙකුට හරි මේකේ පහසුවක් තියෙනවා. ඒ කියන්නේ අර සාමාන්‍ය ගිහි ජීවිතය වගේ පැවිදි ජීවිතය තුළ ඉන්නකොට ගැටෙමින් අඩුයි, ඇලීම් අඩුයි. එතකොට මේ ටිකක් පහසුයි මේ කටයුතු වලට. ගිහි ජීවිතය තුළ ඔබ එදිනෙදා වැඩ කරන්න ඕනි, රැකියාවක් කරන්න ඕනි, ව්‍යාපාරයක් කරන්න ඕනි, ඒ විදිහ ආතතියක් එනවා. සිතුවිලි වලට ඔබ හිර වෙනවා වැඩි. එතකොට මේකේ එතකොට ඔබට දුක්ඛ පටිපදා ගන්ධ අභිඥා වලටයි එන්නේ. සුඛ පටිපදා කිප්පාභිඥා කියන්නේ පටිපදාව සුඛ සහිතයි. කිප්පාභිඥා කියන්නේ මේකේ පහසුවෙන් ඔබට නිවන් මාර්ග කටයුතු කරන හැකියාවක් එනවා. මේ සුඛ පටිපදා කිප්පාභිඥා ගොඩක් වෙලාවට පැවිදි ජීවිතය තුළ තමයි තියෙන්නේ. අතරම පැවිද්දෙක් ගිහියෙක් වුණා සමහර වෙලාවට ඔබට ආදායම් මාර්ගය එහෙම තියෙනවනම් ඔබට පුළුවනි යම්කිසි සමතේට යොමු වුණු යම්කිසි සමනය වුණු සිතකට එන්න. ඒ තුලත් තියෙනවා මේ කිප්පාසිත ඒ කියන්නේ සුඛාපටිපදා කිප්පා අභිඥා කියන පැත්තට එන හැකියාවක් තියෙනවා. හැබැයි එදිනෙදා ඔබ ජීවන අරගලයට හිර වෙලා ඉන්න කෙනෙක් නම් ඒක පහසු නෑ. ඒක බාහිරින් මිදලා ආමෙන් දකින්න පුළුවන්. අපි නෑ කියන්නේ නෑ. නමුත් ඒක ටිකක් කොහොම වුණත් ඔබගේ සිත වෙහෙසට වැටෙනවා. විවේකයේ තුල තමයි මේ මග යන්නේ. විවේක නිසිත විරාග නිසිත ගමනක් මේ යන්නේ. මේක මුල ඉඳන්ම යන්නේ මේ සිතට විවේකයක් අවශ්‍යයි. සිත දකින්න ඕනේ. සිත දකින්න විවේකයක් අවශ්‍යයි. ඒක ඒ ගොඩාක් ධර්මයේ තුල මේ කාරණා තියෙනවා. ඒ බුදුන් වහන්සේ පොට්ටපාදට මුල් අවස්ථාවේදී ඔය ඒ සූත්‍රය බලනකොට මුලින් ඒ ටික හොඳට පැහැදිලි කරනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන යම් සීලයක පිළිපදලා එහෙම යන ගමන හොඳින් පැහැදිලි කරනවා. සීල විසුද්ධිය ඇති කරගෙන චිත්ත විසුද්ධියට එන හැටි. එතනින් දිට්ඨි විසුද්ධියට ඇවිල්ලා එතනින් කාංකා විතරණ විසුද්ධියට එන්න. ඉතින් සංඛාර උපේක්ෂා ඥානය තමයි අත්‍තරම මේ උපේක්ෂාව කියන සිතුයි. අපි කතා කරන උත්සාහ කරන මේ මග මෙතන ඔබ විසින් කළ යුතු දේ ඔබ විසින්ම සකස් කරගන්න ඕනි. මේ යුගය තුල ඔබට මහා කල්‍යාණ මිත්‍රයෙක්ගේ වටිනාකමක් දැනෙන්නේ නැතිනම් පරතෝഘോഷේ නැති කෙනෙකුට ගොඩක් වෙලාවට ඒ ධර්මයේ කාරණා පැටලෙන තැන්වලදී උපදේශ ගන්න ඒ ධර්මයේ ගැන අවබෝධයක් තියෙන ඒ මගට කටයුතු කරන ඒ මග වඩන ඒ මග යන නිස්සරණ මග යන සිතින් මිදෙන මග යන ප්‍රායෝගිකව ඒ කටයුත්තට නියැලීලා ඉන්න ප්‍රතිපදාව තුළ ඉන්න දියුණු භික්ෂුන් වහන්සේ නමක් හරි යමෙක් ඔබට හමු වෙනම් ඒ ඊටම වැදගත්. නමුත් ඔබ කිසිවෙකුට අපි නැවතත් කියන කොටු වෙන්න එපා. ඒ තුළ ඔබට නොදැනීම ඔබ අන්ධකාරයට රැවටෙන්න පුළුවන්. ඒ කාරණා ඊටම වැදගත්. අතටම මේ නිවන් මඟ ඔබට මේ සෝවාන් මාර්ග ඥාන සෝවාන් ඵල ඥානට එන්න අතරම සමතේට අපි නෑ කියන්නේ බෑ කියන්නේ. නමුත් සමතේට වඩා අපිට දැනෙනවා දැන් ධර්මයේ තුලක් තියෙනවා. ධම්ම සංකීර්ණය බැලුවත් අපිට දැනේ. අතරම සෝවාන් වෙන්නේ දර්ශනේ සත්‍ය ඥානෙ.
දර්ශන සමාපත්තියෙන්. සමතෙන් ආවත් එතනින් තමයි එන්න ඕනි. ඒ කියන්නේ දර්ශනේ සත්‍ය දැන ගන්න ඕනි. ඒ තුළින් තමයි කෙනාට මේ ලෝකේ මේ බොරුවක් කියන එක වැටෙන්නේ. ඒ සක්කාය දිට්ඨි ප්‍රහීන වෙන්නේ. මේකේ ආත්මයක් නැහැ, පුජ්‍යලයක් නැහැ කියන එක නිකන් පාඩම් කරලා ඉගෙන ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. Tamanටම Tamanගේ හිතින් ඒ ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්න ඕනි. ඒක ඊටාම වැදගත් කාරණාවක්. මේකෙදී බාහිර කාරණා කිසි දෙයක් එච්චරම මයින් කරන්නේ නැති සිතක ස්වභාවයකට යන්න ඕනි. විශේෂයෙන්ම එදිනෙදා වෙන පුංචි පුංචි දේවල් ලෞකික ජීවිතය තුළ, ගිහි ජීවිතය තුළ තියෙන තේරුමක් නැති හරසුන් එක අදහස් ඒව පළක් නැහැ. ඔබ එන්න ඕනි අර කේවට්ට සූත්‍රයේට. ඒ කියන්නේ මේ සිත රූපේ හරියට දකින්න ඕනි. නාමය හරියට දකින්න ඕනි. ඒක තමන්ගේ හිතට එන අරමුණු වලින්ම දකින්න ඕනි. ඒ මොහොතේම සිතට දෙයක් එනකොටම ඒක ඇත්ත දකින්නකොට ඒක ඇත්ත වෙන්නේ නැහැ. ඒක මායාවක් වෙලා නිෂ්ප්‍රභා වෙනවා. ඒ තුළයි මෙතන සිත ගැනයි කලකිරීම, නිබ්බිදාව. ඒ තුළයි විරාගය තියෙන. හැබැයි මේක මෙතනට එනකොට නාම රූප, නාමය රූපය දෙකෙන්ම මිදෙන තැනට එනවා. ශුන්‍යතාවයට. ඒ තුළ තමයි ඔබගේ දියුණුව තැන තියෙන්නේ. හැබැයි ඒ තුළ ඔබ මුකුත් නොකරනවම නොවේයි. ධර්මයේ සඳහන් වෙන්නේ විදියත් හරි. ඒ කියන්නේ ඔබ කරනවා නොවේ. ඔබට වෙනවා. අතරම ඔබට කරන්න දැන ඔබ සත්‍ය ඥානය ගොඩක් අවබෝධ වුණාට පස්සේ ගොඩාක් දේවල් ඔබට අඩු වෙනවා. ඔබ ගොඩක් උත්සාහය ගොඩක් වෙසෙන්නේ නැහැ. සිව්පසේ තියෙන්න ඕනේ. සිව්පසේ නැතුනොත් අතරම ඒ අවසාන කොටසේදී අනාගාමි භූමියේ නාම රූප දෙකෙන් මිදුණු තැන තියෙන ආර්ය භූමිය තුල තමයි මේ ගමනේ වැඩි හරියක් තියෙන්නේ. අපිට තේරෙන්නේ එමය. අපි හිතන්නේ ගොඩාක් මුලත් වැදගත්, මුලේ ගොඩාක් වැදගත්කම් තියෙනවා. මුලනේ පැටලෙන්නේ. නමුත් අවසානයේදී ඉවර වෙන්නේ නැහැ ශුන්‍යතාවය තුලින්. ශුන්‍යතාවය තුලත් ඔබට මේ කටයුත්ත දැනේ කෙලස් තියෙනවා කියලා. කෙලස් ප්‍රහීන වෙනකම්ම ඔබ රහත් වෙලා නැහැ. හැබැයි එතනට ගියාට පස්සේ ඔබට ওই ගිහි ජීවිතෙත් එච්චර අදාළ වෙන්නේ නැහැ. කිසිම දෙයක් එච්චර අදාළ වෙන්නේ නැහැ. හැමදේම ඔබ අත්හරිනවා. අතර මේ සිත තුළින්ම මිය යනවා. ඒක තමයි ඇත්ත. මියාම සමාජය තුළ පෙන්වන්නේ නරක වචනයක් විදිහට. නමුත් මේක හැම මොහොතෙම සිද්ධ වෙන කාරණයක්. අවබෝධ වීම තුළින් සිද්ධ වෙන්නේ ඒක සත්‍ය දකින්න එකමයි. ඒ ක්ෂණයක් පාසා සිත හටගෙන නිරුද්ධ වෙන තැන උපාද වය තියෙන්නේ. උදේවය ඥානෙ තියෙන එතන. ඒ ශුන්‍යතාවය තුළ ඒක දැනෙන්නේ. ඉතින් ඒක අවබෝධය තුළින් මිදෙන්න ඕනි ගමන. ඔබට මේක හමු වෙනවා. ඔබ මිදෙනවා. ඒකාන්තයි. හැබැයි මේක හමු වෙනකොට මේක මිදෙන මේ අවබෝධයටපත් වෙනකොට තමන්ගේ සිතට එන අරමුණු දකිමින් මිදෙනවා නම් ඒක නැවත භවයක් සකස් වෙන්නේ නැහැ. ඒක ලෝකයෙන් මිදෙනවා. සියලු ලෝකවලින් මිදෙනවා. අන්නේ කෙනා නිවන් දකින්නේ. ඉතින් ඒක ඔබට මහා ප්‍රත්‍යක්ෂතාවයකටපත් වෙනවා. මේක ඇත්තටම ලෞකික සුවයට වඩා එහා ගිය ලෝතුරු සුවයක් දැනෙනවා විඥාන ධාතුව මිදෙනකොටම. සිතුවිලි වලින් මිදෙනකොටම තමන්ට කොටුපවුරු සියල්ල බිඳ වැටෙනවා. මම මගේ කියලා කියපුවා සේරම අත්හැරෙනවා. ඒව කෙනෙක් නෑ, පුජ්‍යලයක් නෑ, දෙයක් නෑ. ඒ වගේ ඒ ඥානෙ එනකොට ඔබට ඒ ඥානෙ එනකොට ඔබ කියන කෙනෙක් නෑ. ඒ තුල ඉන්නේ ආර්ය ස්වභාවය විතරයි තියෙන්නේ. ඒ ආර්ය ස්වභාවය බුද්ධ ස්වභාවය හමු වෙනවා ඊට පස්සේ. හැබැයි ඇත්තට මෙතන දිව්‍ය ස්වභාවයක් තියෙනවා. දිව්‍ය ස්වභාවයෙන් තමයි එන්නේ මුලින්. මෙතන බ්‍රහ්ම ස්වභාවයට එනවා. අර ධානවලත් ලෞකික ධානවලත් ඒක එනවා. ලෞකික ධානවලත් ඔබට ඒ ස්වභාව දැනෙන්න ගනී. ඒ ප්‍රථම ධානයෙන් කෙනෙක් මේ ගියොත් උපදින හැටි, ද්විතීක ධානයෙන් උපදින ද්විතීක ධානය ඒවා කියව ලෞකික පැත්තේ තියෙනවා. ඒව දෘෂ්ටිගතයි. සිතුවිලි වල ඉන්න කොටක් තියෙනවා. මේ ධානවලදී. නමුත් මේක අනිමිත්ත ධානවලදී එනකොට ලෝකෝත්තර ධානවලට එනවා. සවිතක්කං සවිතාරං කියන තැනට එනවා. විවේකජං ප්‍රීති සුඛං කියන තැනට එනවා. හැබැයි එතනදී ඒ කියන්නේ ඊටම දිනුනොයි. ඒ තැන සිතින් මිදි මිදි යන්නේ. එතකොට සිතට යම් වටිනාකමක් හරයක් එන්නේ නැහැ.
සියල්ල දිය වෙලා යනවා. ඒකයි ශීනාස්ත්‍රව රහතන් වහන්සේ කියන්නේ. හැබැයි මේවා සබ්බා සූත්‍රය ඊටම වැදගත්. කාටවත් අත්හරින්න බෑ. මේම අත්හැරිය කියලා නිවන් දකින්නේ. යා කොහේ හරි ඉර වෙලා ඉඳී. නමුත් මේකේ අවසාන්තේ කරාම නිස්සාරණවගම යන්න ඕනි. ලෝතුරු සොයටත් ඇලෙන්න හොඳ නැහැ. ඒකෙත් තියෙන දුකමයි. ඒක තේරෙන්නේ ධර්මයේ තුල බුදුන් වහන්සේ ඉදිරිපත් කරන කාරණානුවයි. ඒ වගේම මාර්ගය යනකොට එතනට රැවටෙන්න ඉඩ තියෙනවා. එතනයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ. මග්ග නොමග පැටලෙන තැන සංඛාර උපේක්ෂා ඥානට එන්න කලින් බුදුන් වහන්සේ එතනත් සැකය පෙන්නනවා. පටිසංඛා ඥානය කියලා. කාංකා විතරණ විසුද්ධිය කියලා පෙන්නන. මේ හැම වචනකින්ම කියන්නේ මේ මෙතන තියෙනවා පැටලෙන තැනක්. ලෝතුරු සුවයට අහු වෙනවා. ඒ දිව්‍ය ස්වභාවයට ඒ දිව්‍ය සුවයට රැවටෙනවා. ඒ තුළ පාවෙන ස්වභාවයක් තියෙනවා. ඒ තුළ මේ බ්‍රහ්මතරයේ මේකිට හම්බ වෙනවා. ඔබට හම්බ වෙනවා. මේ සියල්ල ඔබ වෙන මාවතේ තියෙනවා. ඒ දිව්‍ය ස්වභාව, බ්‍රහ්ම ස්වභාව, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඔක්කොම තියෙනවා. මේ රූප ලෝකනේ අරූප ලෝකනේ ඒ සේරම තියෙනවා. ඉතින් මේ සුද්ධාවාස වලට එන තැනදී ඔබ මහා දිනුවක් ලැබලා ඉවරයි. කොහොමද ඔබ නිවන් දකිනවා? කොහොමද ඔය සිත මිදි මිදි යන්නේ ඔබ? අතරම ඔබ ඔය මුලින් ගන්න ඒ ආරද්ධ වීර්ය කියන තැන පෙන්නන්නෙත් ඒකයි. මුලින් ගන්න ඒ ජවයේ සිතින් දකිමින් මිදෙන්න ගන්න ජවයේ ඒක තමයි සද්ධා වෙන්නේ. සත්‍ය ඥානය හරහායි ඒක එන්නේ. ඒ සිත දකිමින් මිදි මිදි යන්නේ හැම ෂණේම ඔබ මිදි මිදි දකින්න ඕනි, හිත බලන්න ඕනි. මුලින් වීර්ය අරගෙන බලන්න ඕනි. මුලින් එක වෙන්නේ නැහනේ. ඔබ එහෙම පුරුදු කරලා නැහනේ. ඊට පස්සේ ඒක පුරුද්දක් කරගන්න ඕනි. ප්‍රතිපදාවට එන්න ඕනි. ඊට පස්සේ හැම සිතම ඔබ අල්ලගෙන අත්තර යන්න ඕනි. ඒක ලේසි නෑ. ඒක සතියට එන්නේ ඒක දකින වේගෙ. ඒ සිත එන වේගෙම ඔබට දැනෙන ස්වභාවයට එනකොට සතියට එනවා. සත්‍ය දකින එකේ අථාභූත ඥානය කියන්නේ එතනට ඒක එනවා. ඒ අථාභූත ඥානය ඒ සත්‍ය දකින හිත ඔබ මිදි මිදි යන්නේ. නමුත් ඔබ සාමාන්‍ය විදිහටම වැඩ කරන සාමාන්‍ය කෙනෙකුට ඒක තේරෙන්නේ නෑ. ඔබගේ ඥානයන් නුවණක් තියෙන්නේ. ඒක කාටවත් පේන්නේ නෑ. ඔබ එදිනෙදා අනිත් අය වගේම වැඩ කරනවා. ඒ විදිහටම කටයුතු කරනවා. කතා බහ කරනවා හැමදේම තියෙනවා. නමුත් ඔබේ මහා දියුණුවක් වෙනවා. ඒ කියන්නේ ඔබ සිත දකිනවා මිදිනවා. සත්‍ය දකිනවා. සිතේ සත්‍ය දකිනවා. එනකොටම සත්‍ය දකිනවා. මගේ හිතේ මිසක් බාහිර නෙමෙයි කියන එකක් දැකලා ඒකතනුත් මිදෙනවා. මේ ෂනේ පාරණ එකක් කියලා දැකලා ඒතනුත් මිදෙනවා. නේද මේක දකිනකොට මොකද වෙන්නේ? ඒක බොරුවක් වෙනවා. මායාව අවබෝධ වෙනවා. මැජික් වල මැජික් නැති වෙනවා වගේ වැඩක්. මැජික් යාල ලෝකේ නැති වෙනවා. මැජික් එකේ අර දකින්නේ බොරුව අන්න ඒක දකිනවා. මේ සිතේ මායාව දකිනවා. සිත බොරුවක් කියන එක දකිනවා. එතකොට සිතෙන් මිදෙනවා. බලන්න ඔබට මේ කියනකොටත් ඔක දැනෙන්නේ නැති. ඇත්ත. ඔබ ප්‍රායෝගිකව යන්න පාරේ. ඒ පාත් එක හොයාගන්න. සිතෙන් මිදෙන මඟ හොයාගන්න, නිස්සාරණ මඟ හොයාගන්න. ඒක තමයි නිස්සාරණ මඟ. ඒ තුළ බුද්ධක්ෂණයේ මේ බුද්ධ ස්වභාවයට හම්බ වෙනවා. ඒක දිව්‍ය ස්වභාව, බ්‍රහ්ම ස්වභාව, පස්සේ බුද්ධ ස්වභාවය තියෙන. ඔය මොන වචන කිව්වත් වැඩක් නැහැ වෙන. අනිත් අපිට අදාළත් නැහැ. ඔතන බුද්ධ ස්වභාවය තියෙන. ඔතන ආත්භාවය තමයි අපි බුදුන් වහන්සේට සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ මේක ලෝකෙට එලි කළ දුන්නේ නැත්නම් අපිට මේක දන්නේ නැහැ. ඒක නිසා අපේ වචනේ උන්වහන්සේට තියෙනවා. නමුත් එතන බුද්ධ ස්වභාවය තියෙන. මේ බුද්ධක්ෂණේ. ඒක තේරවාදී ආවත් මහාවාදී ආවත් නිවනමයි. එකම නිවනයි තියෙන්නේ. එයාලා කතා කරන්නේ වචනේ දාලා. මෙහි කතා කරන්නේ ඒක රහත් භාවයේ දාලා. දෙකම එකයි. එයාත් නිවන් දකිනවා, එයාත් නිවන් දකිනවා. හැමෝම නිවන් දකිනවා. මේ මග යනවනම්. මේ හිතේ මිදි යනවනම්. සුගති පරායනයි. බය වෙන්න එපා. මුකුත් ඔබට නරකක් වෙන්නේ නැහැ. සුගති පරායනයි. ඔබ මිදෙනවා. ඔබ මුලින් තමයි බය තියෙන්නේ. පස්සේ ඔබට බයක් ඇති වෙන්නේ නැහැ. මුලින් මේකද කියලා විචිකිච්ඡාව සැකේ තියෙන තැන් වල තමයි බය තියෙන්නේ. පසුව ඔබ ඒ කායන මග්ගෝ අයම් භික්ඛවේ කියන ගමන යනවා. ඔබ ඒ කාන්තේම නිවන් දකිනවා. ඒ කාන්තයෙන් ඔබ සසර දුකෙන් මිදෙනවා. මේ මැරලා නෙමෙයි මේ දැම්ම. ඔබේ වයස අදාළ නැහැ. ඔබ අවුරුදු 18 වුණත් ඒක වෙනවා. අවුරුදු 20 වුණත් ඔබ හිත දකිමින් මිදමින් යනවා. ඔබ මොන විභාගේ ඒ පාස් වෙනවා ඒවත් සේරම. ඒ ඔබ රැකියත් ඒ ඔක්කොම හොඳට කරනවා. ඒ හැම දෙයක්ම සාර්ථක වෙනවා. මුකුත් වරදින්නේ නැහැ ඔබට. සියල්ල සාර්ථක වෙනවා. වෙනදටත් වැඩිය සාර්ථක වෙනවා. වෙනදටත් වැඩිය ඔබ 100න් වැඩ කරනවා. ඒ අතර ඔබේ දියුණුව කිසි කෙනෙක්ට හොල්ලන්න බෑ. ඔබ රවට්ටන්න බෑ. ඔබ කිසිම දෘෂ්ටිගත වෙන්නේ නැහැ. මහා ප්‍රඥෙක් වෙනවා. ඒ ඔබ ලෞකික ජීවිතයේ ඒකත් ජය ගන්නවා. ලෝකෝත්තර භූමියක් ජය ගන්නවා.
ඔබට මුකුත් එහෙම කවුරුත් කිව්වට වැඩකුත් නැහැ. ඔබ දන්න මොකක්ද තියෙන්නේ කියලා. ඔබ දිව්‍ය ස්වභාවයට පත් වුණාට පස්සේ ඔබ බ්‍රහ්ම ස්වභාවයට ආවට පස්සේ ලෝකෝත්තර භූමියේ මේ සම්මාදිට්ඨික දේවරු පැත්තටයි එන්නේ. සම්මාදිට්ඨික පැත්තටයි එන්නේ. සම්මාදිට්ඨික තුල ඔබට සුද්ධාවාස වලටයි ඔබ යන්නේ. ඔබ සුද්ධාත්මය කරා යන්නේ. එවැනි ආත්මය තුළ ඔබ සුද්ධාත්මය තුළ මේ ලෞකික ජීවිතය තුළ කටයුතු කරනකොට ඔබට පුදුම හිතේ. අනාගාමී භූමිය ඒ තරම් ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒකේ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට ඒක තට ගියාම දැනේ. එතනින් මිදෙනවා ඔබ. මේක මිදිලා ඉන්නේ. ඊට පස්සේ ඔබ මිදිලා ඉන්නේ. ඔබ ගහක් කියලාක දෙයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. කොලයක් හම්බ වෙන්නේ නැහැ. ගහක් කොලයක් කඩන්නේ නැහැ කියන්නේ රහතන් වහන්සේලා මේ තියෙන ගහක් කොලයක් කඩන එක නෙමෙයි. එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. මරණ සතෙක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් කොහොම සත්තු මරන්නේ? අපිට දැන් හිතනවා මෙතන මදුරුවෙක් ඉන්නෝ මේ මදුරුවෙක් මරනවා කියලා. ඒක ලෞකික භූමියෙන් කියන්නේ. ලෝකෝත්තර භූමියේ මදුරුවෙක්වත් නැහැ. මුකුත් හම්බ වෙන්නේ නැහැ. සත්තු කියලාත් මුකුත් නැහැ. ආත්මීය දේවල් නැහැ. ආත්මීය දේවල් මිදිච්ච ගමන් ඔහු ඉන්නේ වෙනම තලයක. ඒ තලයට තියෙන නමක් ඒකයි බ්‍රහ්ම තලය. ඒකයි ඔය කියන්නේ. ඒකයි ඔය කියන්නේ සුද්ධාත්මය ඔබට මේ සුද්ධ ස්වභාවය හම්බුනාට පස්සේ ඔබ සුදස්සිය අකනිටාවට යන. ඒ තුල තියෙන ප්‍රභවයේ තියෙන මූලයේ තියෙන ප්‍රභාස්වර සිත තියෙන ප්‍රභාස්වර කියන්නේ මේ ආත්මයන් සිත ආත්ම භාවය අනුවගේ සිතක් නෙමෙයි. ඔබට සූත්‍ර දේශනා අනුව අපි මේවා එකින් එක ගලපන්න ඊගාව අධ්‍යයනවලදී මේ සූත්‍ර හැම එකම මේ කතාව තමයි පෙන්නන්නේ. ආදිත්‍ය පරයය සූත්‍ර මේ හැම එකම එහෙමයි. මේ કોઈ සූත්‍රයක් ගත්තත් එකම කතා වස්තුවක් තමයි මේ කියන්නේ. මේ අපේ අතේ මේ මොහොතේ තියෙන සංයුත්ත නිකාය හතරවෙනි කොටස ඒ අපි මේ හැම තැනම තියෙන අපි බැලුවේ ඔබට මේ ඉදිරිපත් කරන්න. නමුත් මේ හැම තැනම ලෝක සමුදය සූත්‍රය, මේ ජාති ධම්ම සූත්‍රය, මේ හැම එකම මේ සූත්‍ර ටික අතේ අපේ තියෙනවා. නමුත් අපි ඔබට මේ දැන් මේවා ඉදිරිපත් කරන්න යන්නේ. ඒකට හේතුව මේ එකින් එක කියන ගියාම අපිට පොඩ්ඩයි කියන්න තියෙන්නේ. නමුත් ඒ තුළ ඔබට මේ පරාසය අවබෝධ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ඔබට මේ වගේ මූලික පැහැදිලි කිරීමක් කරන්න ඕන. පසු අපි මේ විදිහට සූත්‍ර වලට මෙමු. ඉස්සරහට අපි එහෙම යමු. එතකොට ඔබට මනාව මේක තව බුදුන් වහන්සේගේ අනුව තේරෙයි. නමුත් ඉතින් මේවා කිය ඉන්න වැඩකුත් නැහැ. මේවා ඔබට අහා ඉඳලා වැඩකුත් නැහැ. දෙපැත්තම වැඩක් නැහැ. නිෂ්ප්‍රභා කරනවා. කියන කෙනාම කියන දේම නිෂ්ප්‍රභා කරනවා. ඇයි ඒ? හරසුන් ඇයි ඒ? මේවා ලෞකික වචන. මේවා වඩන්නේ. මේවා ඇවිල්ලා මේවා පෘථග්ජන භූමියේ මේවා වැඩක් නැහැ. ඔබට දැනේ ඔබගේ සිත දකලා මිදුණු තැන මේ වචනත් නැහැ. මේ කියන වචන පළස්සේ දුවන්න එපා ඕනාවට ඇදී මේවත් අහා යන්න එපා. කමන්නේ මුලින් ඒ අවබෝධය ඕන නිසා. පසු කාලිනව ඔබ මේ සිතම දකිමින් මිදෙන ගමනක් යන්න. ඒ ගමනම කොහොම හරි හදා ගන්න ඕනි. ඒක විය යුතුමයි. බෞද්ධ කියන්නේ භවයෙන් මිදෙන කෙනානේ. භව නිරුද්ධ කරන කෙනා බෞද්ධයා. දැන් භව නිරුද්ධ කරන කෙනා බෞද්ධයා භවයෙන් මිදෙන කෙනානේ. එතකොට මේ මොහොත දෙයක් හදිනොත් ඒක භවයක්නේ. දැන් භවයෙන් මිදෙනවා මේ මොහොතේ දෙයක් හදන එක අවබෝධඥාණයෙන් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ මුකුත් නොකර ඉන්නව නෙමෙයි. ඔබ ජීවත් වෙනවා, කනවා, බොනවා හැමදේම තියෙනවා. හැබැයි සියල්ලම අවබෝධඥාණයට එන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් වෙන්න ඕනේ. යථාභූත ඥාණයෙන් වෙන්න ඕනේ. ඒ වචන ටික ගැඹුරු වුණාට ඒවේ අර්ථය දැනගත්තට පස්සේ මේ කියන ඔක්කොම ඔබට තේරෙනවා. ඒක තමයි වෙන්නේ. පරම සත්‍ය තුළ ඉන්නේ. පරම සත්‍ය තුළ ඉන්නකොට මුලාව නැහැ. මරණයක් කියලා කතාවක් නැහැ. ඒක බොරුවක් වෙනවා. මරණය බොරුවක් වෙනවා. මේක අවබෝධ වෙනකොට මරණය බොරුවක් වෙනවා. මරණ එකක් නැහැ. මේ ශරීරය පොළොවට පස් වෙන එක මරණයක් පනවන්න බෑ. ඒක මේ ශරීරය මේ ගහක් පොළොවට පස් වෙනවා වගේ ඒක තේරුමක් නැහැ. නමුත් මේ හිතනේ ඔබ හිතනේ දුක් විඳින්නේ. හිතනේ දුක් විඳින්නේ. දරුවෝ ඉන්නවා කියලා හිතන්නේ හිතින්නේ. ඔය සුවිප්පයක් ඇදුනත් හරි සතුටු වෙන්නේ හිතින්නේ. මණිකක් හම්බුනායි කියලා සතුටු වෙන්නේ හිතින්නේ. වටිනා රත්තරන් මාලයක් දාගෙන ඉන්නවා කියලා හිතින්නේ හිතන්නේ. එතකොට ඒක කයට අදාළ නැහැනේ. ඒතොර හිතින් තමයි ඔබගේ ওই දුක තියෙන එක චතුරාර්ය සත්‍ය මෙතන දකින්න ත්‍රිපරිවට්ටන් දෙදසාකාරන් විදියට. මේ හිත තුලින් දකින්න ඕනේ. හිතින් මිදෙන්න ඕනේ. බාහිර දුකක් තියෙනවා. ඉතින් ওই කකුලක් මොන හරි ගලක හරි ආපුනොත් හරි ඒ වේදනාවක් කියලා දුකක් කියලා කියතේ. ඒතර නිවන් දකින්න බෑ. ඒක නෙමෙයි නිවන තියෙන්නේ. ඒක ඊට පස්සේ සිතේ තියෙන නිසා කකුල වේදනාවයි කියලා හිතිනුත් දුක් විඳිතේ.
ඒකත් නෙමෙයි නිවන තියෙන්නේ. නිවන තියෙන ස්කන්ධ දුක්ඛ. ස්කන්ධ දුක්ඛ. ඒක හොඳින් දැනගන්න. ඒ කියන්නේ බාහිර මුකුත් හම්බ වෙන්නේ නැහැ. පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ. තමන් හම්බ වෙන්නේ නැහැ. මං කියලා කෙනෙකුත් නැහැ. ඔතන තියෙන ස්කන්ධ දුක්ඛ. ඒක තමයි ගැඹුරුම කාරණාව. එතනින් තමයි බුදුන් වහන්සේ කියන්නේ පුබ්බේ අනුසතේ ධම්මේසු කියලා. මහණෙනි මම නුඹට පෙර නොකියවා පවසමි කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ මහා සිංහනාදයක් වෙන්නේ ඒකයි. ඇත්තටම මේ බුදුන් වහන්සේ බුදු වුණාට පස්සේ අහන්න කෙනෙක් හිටියේ නැහැ. කවුද හිටියේ අහන්න? ආලාර කාලාම ජීවිතුන් අතර නැහැ. උන්වහන්සේ ආලාර කාලාම තමයි ඉහළින්ම හිටියේ. සමතේ වඩලා හරි මොන හරි කළා ඉහළින් හිටියා. නමුත් ඒගොල්ලෝ අරූප පැත්තට ගිහිල්ලා ඒගොල්ලෝ නැහැ හිටියේ. ඒතකොට පස්වක තවසොත් සමතේ වඩ තමයි හිටියේ. කවුරුත් හිටියේ නැහැ මේ බණ අහන්න. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා ඒක කියන්න කෙනෙක් හිටියේ නැහැ. ඇත්ත කතාව ඒකනේ. ඒකනේ පස්වක තවසොත් ගණන් ගත්තෙත් නැහැ. බුදු වෙලයි කියලාවත් හිතුවේ නැහැ. බුද්ධ කියන වචනේ කිව්වම මම බුද්ධයම කිව්වම ඒ කවුරුත් විශ්වාස කරේ නැහැ. ඒකනේ ඇත්ත. කවුරුවත් හිටියේ නැහැ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි නුවණින් හොහෝ යන්නේ කාටද මේක කියන්නේ කියලා. උපක හම්බ වෙනවා මගදී. උපක හම්බුණාට උපකට තේරෙන්නේ නැහැ. උපක යනවා ඒක අහගෙන. සත්‍ය දහම දේශනා කරනවා කියලා ගිහිලා උපකට දන්නේ නැහැ මොකද ඒ අවබෝධන ඥානෙම නැහැනේ. ප්‍රඥාවක් නැහැ ඥානයක් නැහැ. ඒක නිසා තමයි බුදුන් වහන්සේ ඊට පස්සේ මේකට සැලසුම් සහගත ක්‍රමවේදයක් හදනවා. ඒකට හදනවා දාන සීල භාවනා කියලා වෙනම යටතලේ. ඊට පස්සේ ඉහළට ගන්නවා සීල සමාධි ප්‍රඥා කියලා. තාද මිනිස්සු කරන්නේ ඔය දෙකට තේරිලා නැහැ හරියට. තේරුනොත් එහෙම මේ දාන සීල භාවනා කරන්නේ ඒක නිවන නෙමෙයි. ඒ තමයි අර කාන්තාරයට වතුර දානවා වගේ වැඩක්. කාන්තාරේ ගහප්පැල කරන්න බෑනේ. කාන්තාරයට වතුර දාන්න ඕනේ. ඒකට දාන සීල භාවනා දාන්නේ මේ සිතට දාන්නේ. සිතට දාන දෙනකොට අත්හැරීමක් පෙන්නන්නේ. සීලයට යනකොට සිතට කියන්නේ නෙක්ඛම්මයක් තියෙනවා කියලා. කම්සපේ මිදිලයි සීලයට එන්න කියන්නේ. එතකොට දාන සීල භාවනාවට එනකොට ඒකට සම්මතයට එන්න කියන්නේ සිත මිදෙන්නයි. ඕකම තමයි එන්නේ ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා අනිත් පැත්තට. සමාධියට සීල සමාධි ප්‍රඥාවට එන්නේ ප්‍රඥාවයි භාවයේ තබ්බාවෙන්. විඥානම් පරිඤ්ඤයම් වෙන්නේ. તો ඔය ගමන හරිජුයි. ඒක මහා සිංහ ගමන. මහා සිංහ නාදයක්. මේක මේ මිහිතලේ දෙදරලා යන එකක්. මේ මිහිතලේට ඒක දරා ගන්න බෑ. ඒක මේ මිහිපිට ඔය කොච්චර නිකන් සත්තු වගේ ඔය හිට ගහකොළ ඔක්කොම මේ පොළොව ඔක්කොම අළු වෙලා යනවා දවසක. එකක්වත් පවතින්නේ නැහැ. මේ පරම සත්‍යමයි. ඒ ශක්ති ස්වභාවයක් විතරයි ලෝකෙ තුල තියෙන්නේ. ඒ ශක්ති ස්වභාවය මිදෙන ස්වභාවය බුද්ධ ස්වභාවය තුල පෙන්නනවා. ඒකයි පරම සත්‍ය. මේ මුළු විශ්වයටම එකම සත්‍ය ඕකමයි. මේ අනන්ත සක්වලටම බුදුන් වහන්සේ ඒකයි කියන්නේ මේ ධර්මය එකමයි කියලා. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ කෝටි සක්වලක් ගැන කතා කරන්නේ. ඉතින් මේවා හරි දීර්ඝ විදියට බුදුන් වහන්සේ හරි ගැඹීර විදියට දේශනා කළා තියෙනවා. ඉතින් ඔබගේ සිත තුළ තියෙන මේ ස්වභාවය ඔබ මිදෙන්න. මේ විඥානයේ මේ මොහොතේ සකස් වෙන ජෙනරේටර් එක ඒක ඔබ මිදෙනවා. ඔබ මේ පරම සත්‍යයට එන්න. හිත තියන්න. කිසිම දෙයක් ඔබට බය වෙන්න හේතු නැහැ. ඔය පුජ්‍යල භාවයේ ඉන්න තාම බය තියෙනවා. ආත්ම තියෙන නිසා බය තියෙන්නේ. ඔය මිදෙනකොට කිසි දෙයක් ඔය බයක් කියන එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඔය සේරම ඔබ මිදෙනවා. ඔබ ප්‍රභාස්වරයට එනවා. ඒකට ඔබ එන්න පුළුවන්. ඔබ මැරෙන්න ඕනේ නැහැ. මේ දැන් ඔබට මේක වෙනවා. මේ දැන් ඔබ දේව ස්වභාවයට එනවා, දිව්‍ය ස්වභාවයට එනවා, බ්‍රහ්ම ස්වභාවයට එනවා, බුද්ධ ස්වභාවයට එනවා. මැරෙන්න ඕනේ නැහැ. නිකන් මේ බොරු මිත්‍යාව එක කතා වැඩක් නැහැ. ඔය එක එක්කෙනාගේ නිකන් ඔය සුරංගනා බයිලා කතා වැඩක් නැහැ. ඔබ ඇත්ත කතාවට එන්න. පරම සත්‍යයට එන්න. සත්‍යම හොයන්න වෙන මුකුත් වැඩක් නැහැ හොයලා. පරම සත්‍ය විතරක් හොයන්න. වෙන කිසිම දෙයක් වැඩක් වෙන්නේ නැහැ. ඔය කන බොන දෙයක්වත් ඔය කියන දේ විදිහට බඩ වුට්ටුවත් ඔය මොකක්වත් වැඩක් වෙන්නේ නැහැ. ඔක්කොම මැරෙනකොට දාලා යනවා. නමුත් ඔබ පරම සත්‍ය තුළ හිටියොත් ඔබට ඒක විතරයි තියෙන්නේ. මේ ලෝකේ තියෙන්නේ එච්චරමයි. මේ ලෝකේ තියෙනවා පරම සත්‍යයක්. එච්චරමයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. බොරුවක්. කවුරු හරි කෙනෙක් පීර හොය ගියොත් ඔහුට ඔකමයි අහුවෙන්නේ. මේ ලෝකේ වෙන කිසිම දෙයක් නැහැ. පරම සත්‍ය විතරයි තියෙන්නේ. සත්‍යම හොයන්න. සත්‍යම දකින්න. සත්‍ය දකිනකොට ඔබ දැන් මේ ජීවත් වෙලා ඉන්නකොටම
මහා ශාන්ත ප්‍රණීත සෝයකට වැටෙනවා. ඒක ඇත්ත. ඔබට ඒ ලෝතුරු සෝය කියන ලෞකික සෝය වගේ නෙමෙයි. ඒක මහා සදාමරණීය සෝයක්. ඒකට වැටෙනවා. නමුත් ඒකිනුම මිදුණු තැනයි නිවන තියෙන්නේ. අන්න එතනට හිත තියන්න. ඔබ නිවන් දකිනවා. ඒක ඒකාන්තයි. එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි නිවන් මඟ දීර්ඝ කාලයක් ඔස්සේ ඔබට දිගින් දිගට කරුණු පැහැදිලි කරමින් පාදමින් ආවා. හැබැයි අපිට ඕන උනේ ප්‍රායෝගිකව